කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම ජීවිතේ පුරාවටම හිතේත සතුටු වෙන්නට පුළුවන් වටිනා කුසල ක්‍රියාවක්, පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරගන්න අදහසිනුයි මේ සේනාසනයට පැමුණුනේ. පින්වත්නි, මේ පෙන්වන කරුණු ටික හැමදෙනාම ඊ타ත්ම උවමනාවෙන්, ඊ타ත්ම ඕනෑකමින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. හිතේ නොයෙක් විතරකයන් උපද්දවන්නේ නැතුව මේ දේශනාව ඔස්සේම හිත මෙහෙවමින් හොඳට ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි, අපි මේ වගේ පින්කම් කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට රැකවරණය, සහනය. එහෙම නැතිනම් දුක්ඛදායක වටපිටාවෙන් ඉවත් වෙලායින් වෙලා සැපදායක වටපිටාවක් ළඟා කරගන්නට. ඒ වගේමයි අපි බණ භාවනා කළා. ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ දුක අපේ ජීවිතයෙන් අයින් කළ සැප සතුට දෙක ළඟා කරගන්නට. ඒ වගේමයි මේ ලෝකේ කුමන රැකියාවක්, කර්මාන්තයක් කළ කුමන ආකාරයකට යම් කෙනෙක් ජීවත් වුණත් ඒ හැම ක්‍රියාවකම අර්ථයක් දුක ජීවිතයෙන් අයින් කරගන්නට, සැප සතුට දෙක ළඟා කරගන්න එක. නමුත් ජීවිතයෙන් දුක අයින් කරන්න උත්සාහවත් වෙන මේ ලෝකයා, ජීවිතයකට සැප සතුට දෙක ළඟා කරගන්න උත්සාහවත් වෙන මේ ලෝකයා ජීවිතයකට දුක් දුම්නස් එන්නේ කොහොමද, ජීවිතයකට සැප සතුට දෙක ලැබෙන්නේ කොහොමද කියලා සහේතුකව කරුණු හොයලා නෙවෙයි ඒ ප්‍රතිපදාව තුළ හැසිරෙන්නේ. ඒකේ ප්‍රතිඵලය වුණා මොනතරම් උත්සාහවත් වුණත් තමන්ගේ ජීවිතවල තියෙන දුක අයින් කරගන්න බැරි වුණ බව, මොනතරම් උත්සාහවත් වුණත් තමන්ගේ සැප සතුට දෙක ළඟා කරගන්න බැරි වුණ බව. ඉතින් මේ ලෝකයේ උත්සාහයේ ප්‍රතිඵල නැති නිසා ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් තමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා සැබවින්ම දුක ජීවිතයෙන් අයින් වෙන්නේ කොහොමද, අයින් කරන්නේ කොහොමද, ජීවිතයකට සැප සතුට දෙක ලැබෙන්නේ, ලබා ගන්නෙ කොහොමද කියන කාරණාව පැහැදිලි කළා. දුක අයින් වෙන, සැප ලැබෙන ප්‍රතිපදාවකුත් වෙන්නේ. ඉතින් අපි හැමදෙනාගේම මූලිකම බලාපොරොත්තුව ඒ සියලු දුකින් නිදහස් වෙච්ච, සියලු දුක් දුම්නස් තුළින් මිදිච්ච ඒ ශාන්ත සුඛය, නැත්තම් ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න එක නිසා මම අද දවසේදී බොහෝ සෙයින් ඒ සම්බන්ධව වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට පෙර තව පොඩි කරුණකුත් මතක් කට යුතුයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි, මීට පෙර මේ ලෝකේ පහළ වෙලා හිටිය අරක කියලා ශාස්ත්‍රඥ වහන්සේ නම. අබුද්ධෝත්පාද කාලෙක. හැබැයි මේ ශාස්ත්‍රවරය ක්‍රියාවාදී, කර්මවාදී ශාස්ත්‍රවරේ. ක්‍රියාවාදී, කර්මවාදී කියලා කියන්නේ මේ කුසල, මේ අකුසල, කුසල කර්මයන්ගේ දුක් සැප විපාකයක් තියෙයි, අකුසල කර්මයන්ගේ දුක් විපාකයක් තියෙයි කියලා කර්මය පෙන්නලා ක්‍රියාව පෙන්නනවා. ඒ නිසා හොඳ දේ කරන්න, නරක දේ කරන්න එපා කියලා. මේ වගේ ක්‍රියාවාදී, කර්මවාදී තවුසුපවා පහළ වෙන්නේ බොහොම කලාතුරකින්.
ඉතින් මේ අරක ශාස්ත්‍රවරයා හැම වෙලාවෙම තමන් වටා ඉන්න බ්‍රාහ්මණ මානවකයන්ට මෙන්න මෙහෙම උගන්වනවලු. අප්පමිතං බ්‍රාහ්මණ මනුස්සානං ආයු. බ්‍රාහ්මණයනි මේ මිනිස්යන්ගේ ආයුෂ බොහොම ටිකයි. බහූ දුක්ඛෝ බහූ පායාසෝ බහූ ආදීනව සහිතයි බොහෝ වේස සහිතයි ජීවිතය. ඒ වගේමයි ගමනීය සම්පරාය සියලු දේ මත්තරලා මේ පරිලෝ යන්නට වෙනවා. ඒ නිසා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යය අප්‍රමාදී කුසල කරන්ට බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න නත්ති ජාතස්ස මරණ උපන්න කෙනාට නොමැරීමක් නැහැ කියලා මෙන්න මේ අප්‍රමාද වචනයෙන් ඒ අරක ශාස්ත්‍රවරේ තමන්ගේ ශ්‍රාවකයන්ට සවුවන්ට අවවාද කළාම ඒ ශ්‍රාවකයෝ බොහෝ තැති ගැනීමටපත් වෙලා බොහෝ බයටපත් වෙලා ඒ අරක ශාස්ත්‍රවරය ළඟ බොහෝ පිරිස් කණ්ඩායම් වශයෙන් පැවිදි වෙලා ඒ අරක ශාස්ත්‍රවරය කියලා දුන්නු ප්‍රතිපදාවේ හැසිරුණා කියලා පෙන්නනවා. එදා සියලු ආකාරයෙන් දුක අවසන් කරන දර්ශනයක් ඒ අරක ශාස්ත්‍රවරයට තිබුණේ නැහැ. හැබැයි ඒ අරක ශාස්ත්‍රවරය උගන්වපු ප්‍රතිපදාවේ හැසිරුණු හැම කෙනෙක්ම බ්‍රහ්ම ලෝක පරායන වුණා කියලා පෙන්නනවා. එබඳු පිරිසට යටත් පිරිසෙන් උදව් උපකාර කළ දැසිදස්කම් කරුවෙක්වත් හිටියනම් ඒ හැම කෙනෙක්ම යටත් පිරිසෙන් චාතුම් මහරජකේවත් උපන්නා කියනවා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එදා ඒ අරක ශාස්ත්‍රවරයා මිනිස්යන්ගේ ආයුෂ බොහොම ටිකයි. අප්‍රමිතං බ්‍රාහ්මණ මනුස්සානං ආයු කියනකොට මිනිස්සුන්ගේ වයස ආයුෂ අවුරුදු 60000ක් තිබුණා. බහෝ දුක්ඛෝ බහෝ පායාසෝ බොහෝ දුක් සහිතයි බොහෝ වේද සහිතයි ජීවිතය කියලා කියනකොට මිනිස්සුන්ට තිබුණ ලෙඩ රෝග තුනයි. බඩගින්න පිපාසය දැනෙන බව, සීතෝෂ්ණ දැනෙන බව, වැසිකිලි කැටි කිරීමේ අවශ්‍යතාවය විතරයි. මහණෙනි මේ තරම් ආබාධ අඩු මේ තරම් ආවුස තියෙන ඒ පිරිසත් එදා හෙට තමන්ගේ මරණය ගැන කියපු වචනයක් ඇහුණාසේ බය වෙලා තැති ගැනීම ඇති කරගෙන මේ ඒ අරක ශාස්ත්‍රවරයාගේ ශාසනය යෙදුණා. නමුත් මහණෙනි මම අද නොබලට කියනවා අප්පමිදම් භික්ඛවේ මනුස්සානං ආයෝ බහූ දුක්ඛෝ බහූ පායාසෝ ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතු සමරණං. මහණෙනි මිනිස්යන්ගේ ආයුෂ බොහෝම ටිකයි. මේ ජීවිතය බොහෝ දුක් සහිතයි විහෙත සහිතයි. මේ හැම දෙයක්ම අත්හැරලා යන්නට වෙනවා. එනිසා අප්‍රමාදීව කුසල් කරගන්නට කියලා මම අද නොබලට කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යෝ චිරං ජීවති සෝ වස්ස සතං අපං වබියෝ. අද යම් කිසි කෙනෙක් බොහෝ කලක් ජීවත් වෙනවා කියලා කියනවා නම් ඕනනම් අවුරුදු 100ක් හෝ ඒක චුට්ටක් අඩු හෝ වැඩි වෙයි. අද ගොඩාක් කල් කෙනෙක් ජීවත් වෙනවා කියලා කියනවා නම් එයාගේ ආයුෂ අවුරුදු 100ක් හෝ ඊට වඩා පොඩ්ඩක් අඩු හෝ වැඩි වෙයි. මහන්නේ යම් කිසි මිනිසෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ක්‍රිතු වශයෙන් ගත්තොත් ක්‍රිතු 300ක් ඕන ජීවත් වෙයි. මහණෙනි යම් කිසි කෙනෙක් අද ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා කියනනම් අවුරුදු 100ක්ම ජීවත් වෙනවා. මාස වශයෙන් ගත්තොත් මාස 1200ක් ජීවත් වෙයි. අද ගොඩාක් කල් ජීවත් වෙනවා කියන කෙනෙක් ඉන්නවා නම් අවුරුදු 100ක් ජීවත් වුණොත්
අර්ධ මාස ගත්තොත් 2400ක් ඕන ජීවත් වෙයි. මහණෙනි මම ඕනනම් කන බත්තේල් ගන්නක් කියන්න. මවගේ කිරි පුරා බොන කාලේ ටිකත් එකතු කරලා අසනීපයක් ලෙඩක් ටිකක් හැදුනොත් පත් නොකා ඉන්නවනම් ඒකත් එකතු කළා. ඕනනම් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් මේ මිනිස්සෙක් බත්තේල් 70000ක්යි. මහණෙනි මම මිනිස්යන්ගේ ආවුස අවුරුදු වලින් කිව්වා, ඍතු වලින් කිව්වා, මාස වලින් කිව්වා. ඒ වගේම දවස් මේ අර්ධ මාස වලින් කිව්වා. ඒ වගේම කන බත් වේල් ගණනුත් කිව්වා කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. පින්වත්නි නුවණක් තියෙන කෙනෙකුට හරිම සංවේගයක් ඇති කරගන්න පුළුවන් නිමිති ටිකක් තථාගතයන් වහන්සේ පෙන්නලා දුන්නේ. අපේ ජීවිතයේ මේ ලෝකය මොනතරම් ඇත්ත වුණත් ඒ ඇත්ත මාස 1200කටයි. මොනතරම් දුක්ඛිත වටපිටාවක් ප්‍රතාපවත් වටපිටාවක් අපි සතුව තිබුණත් මාස 1200යි. බත්වේල් 70000ක් කනකම් විතරයි. ඒ හින්දා හැමෝටම මතක් කරනවා පළවෙනියෙන්ම අනවරාග්‍රෝ සංසාරයක ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන දීර්ඝ සංසාර ගමනක් තියෙන්නේ. ඔබේ දුප්පත් කමවත් ඔබේ පොහොසත් කමවත් අද ඉලක්ක කරගන්නට එපා. අප්‍රමාදීව ලෝතර බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙච්ච මේ අවස්ථාවේදී මේ ශාසනය හඳුනගෙන ඉගෙනගෙන හිසගෙන ගත්තේ සියල්ල නොබලා හිස නිවා ගන්නට වෙහෙස වෙනවා වගේ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න උත්සාහවත් වෙන්න කියන කාරණාවත් මතක් කරනවා. මේ ධර්මයේ වටිනාකම දැකපු හින්දායි ඉස්සර රජවරු රජකම් අතහැරී සිටුවරු සිටුකම් අතහැරී මහා ධන කුවේරයෝ ඒ ධනය අතහැරලා කබල කාටට අරගෙන අනුන්ගෙන් බත්තිගා කාල ජීවත් වෙන තැනටපත් උනේ ඇයි? ඒ බඳු තත්වයකටපත් වෙලා හෝ සසර කෙවා ගන්නට ඒක පහසුයි නම් ඒ ප්‍රතිපදාව වටි මේ ලෝකයේ සතුටු වෙන භෞතික සම්පත්තිට වඩා කියලා මේ ශාසනයෙන් අප්‍රමාදීව මේ ශන සම්පත්තියෙන් අප්‍රමාදීව ප්‍රයෝජනය ගත යුතුයි කියන නුවණ නිසායි සමහර විට මහා සිටුවරු රජ කුමාරවරු නැtei කියන වචනවත් අහන්න හම්බෙලා නැති අය අනේ මැටි පාත්‍රයක් අරගෙන සැදුල් ගෙවල් වලටත් මාලිකා වලටත් පත්කට කිල්ලගෙන හිඟා කෑවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි හිඟා කෑම අතරින් බත් හිඟා කන එක තුච්චයි අන්තිම පහත්. ඇයි ඒ බඳු තැනකට පැත්තුනේ? ඒ බඳු තැනකටපත් වෙලා හෝ මානෙ නැසලා මේ සසර දිනා ගන්න ඕනේ කියන අදහස නිසා සසර දුකින් සාපල ජීවිතෙන් මිදෙන්න ඕනේ කියන කම හින්දායි කියන තෙන්නවා. ඒ නිසා පින්වත් හැමදෙනාටම මතක් කරනවා ඒ බඳු සසර ස්වභාවය සිහිපත් කරගෙන මේ දහම් කරුණු ටික හොඳට අහන්න ගොඩක් වටිනා කොටස් ටිකක් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඒ නිසා බාහිර කතා කියන වෙනුවට නිවන ගැනම කරුණු ටිකක් මම පෙන්නන්නයි උත්සාහවත් වෙන්නේ. අපි ගොඩාක් දෙනෙක් සමහර විට මෙතන ඉන්න අපි පින්වතුන්ලා ගොඩාක් බණ භාවනා කරන අය වෙන්න පුළුවන්.
ඔක්කොම නිවන් දකින්න කැමති නේද? නිවන් දකින්න කැමති, නිවන් දකින්න ඕනේ. හැකි ශක්ති ප්‍රමාණයෙන් සිලුත් රකිනවා, සමාධියත් වඩනවා, විදර්ශනාත් කරනවා, ත්‍රිශික්ෂාවේ හැසිරෙනවා. හැබැයි අපි හැමෝටම නිවන කියන එක සංකල්පයක්. අපි දන්නවා නිවන දකින්න පුළුවන් එකක් කියලා. අහලා තියෙනවා. නිවන් දකින්න තමයි අපි කැමැත්ත. නිවන් දකින්නයි අපි උත්සාහවත් වෙන්නේ. ඒ නිවන් දැකීම හැබැයි අපිට සංකල්පයක්. මොකක්ද? සීලයක පිළිතුර සම්මත විදර්ශනා වඩා යනකොට නැත්නම් මේ භාවනා කරගෙන යනකොට නිවන් දකි කියන අදහසක් නේද තියෙන්නේ? අපි දැක්ක යුතු නිවන කියන්නේ මොකක්ද? අපේ ජීවිතයෙන් කොහොමද අපි ඒක දකින්නේ? අපි කොහොමද ඒක හඳුනන්නේ? කුමක් නිසාද නිවන අපිට නොපෙනෙන්නේ? මොකකින්ද වැහිලා තියෙන්නේ කියන මේ ප්‍රශ්න ටික දන්නවද අපි? නැහැ. යන්න ඉලක්කපතක් නැහැ. හැබැයි පාරට බැලලා ගමනක් යනවා. යන්නේ කොහරද කියලා දන්නේ නැතුව ගමනක් යනකොට ඒකට කියන මොකද්ද? හිස හැරුණොත් යනවා කියලා. මෙන්න මේ කැන්නට ළඟා වෙන්නයි මේ කටයුතු ටික කරන්නේ කියලා ඍජු දැක්මක් ඉදිරියෙන් තබා නොගෙන යනකොට හම්බ වෙයි කියන අදහසෙන් කටයුතු කරනවා නම් ඒ කටයුත්ත තුලම තියෙනවා අදාර්ශනික බවක්. ඒ කටයුත්ත තුලම තියෙනවා අව්‍යක්ත බවක්. ඉතින් මම අද එමුතුන්ට කරන දේ සහේතුකවම දැනගෙනම කරන ක්‍රමයක් උගන්වන්න යන්නේ. මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. මෙතනදී අපි නිකමට ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියප්තිය ත්‍රිපිටක ධර්මය ගත්තාම අපි හැම කෙනෙක්ම දන්නවා ත්‍රිපිටකේ හරි වටිනවා. හරි ශ්‍රේෂ්ඨයි. ඒක බුද්ධ භාෂිතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තේ කියලා දන්නවා. හැබැයි භාවනාව කියන්නේ වෙන එකක් හැටියට අපි හිතාගෙන ඉන්නේ. ත්‍රිපිටකේ වෙන එකක්, භාවනාව වෙන එකක් කියලා. නමුත් මෙතනදී අපි ත්‍රිපිටකයේ තියෙන ධර්මයෙන් තමයි අපිට නිවීමේ දිශාව පෙන්වන්නේ. නිවීම පැහැදිලි කරලා දෙන්නේ. අපේ ජීවිතය තුළ නිවීම හදාගන්න තැන පැහැදිලි කරලා දෙන්නේ. අපි ඒ ටික පොඩ්ඩක් බලමු. මොකද අල්ප ආයුෂ ඇති බොහෝ දුක් සහිත බෙහෙත සහිත ජීවිතයක් ගත කරන මිනිස්සු හැටියට කටයුතු දෙකක් බුදුරජාණන් වහන්සේ කරන්න කිව්වා. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං. ඒ නිසා කුසල ධර්ම කරන්ට එපමණකින් නතර නොවි බ්‍රහ්මචර්යාවෙන් තැතෙන්න. මෙතෙන්දී බ්‍රහ්මචර්යාව කියලා මතක් කළේ ශාසන බ්‍රහ්මචර්යාව, මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැතරෙන එක. එතකොට අන්නේ ශාසන බ්‍රහ්මචර්යාව පුරණ ආකාරයයි මම කියලා දෙන්න හදන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒ අප්‍රමාද වචනයෙන් සංවේගය ඇති කරගෙන බ්‍රහ්මචර්යාව ඇතිවිලා තමන්ගේ දුක් කෙලවර කරගන්න. හොඳයි, අපි දැන් ඉස්සෙල්ලා බලමු නිවන් දකින්න පුළුවන් නම් කොහොමද නිවන් දකින්නේ කියන ප්‍රශ්නේ දෙහගමු අපි. නිවන දකින්න අපිට ඕනේනේ. ඒ පණිවිඩයේ ඒ දර්ශනය බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පෙන්වුවා. යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්මචක්කුම් උදපාදී. සමුදය ස්වභාව කොට ඇති. සමුදය කියලා කියන්නේ
ඇතිවීම, හට ගැනීම, ඉපදීම කියන අර්ථවලට සමාන වචනයක් අර්ථයක්. ඇතිවීම ස්වභාව කොට ඇති, ඉපදීම ස්වභාව කොට ඇති, හට ගැනීම ස්වභාව කොට ඇති කියන එක තමයි සමුදය ධම්ම, සමුදය ස්වභාව කොට ඇති ධර්මයක් කියලා කියන්නේ. සබ්බං තං ඒ සියල්ල නිරෝධ ධම්මං, නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ක්ෂය වෙනවා, වැය වෙනවා, නැති වෙනවා කියන අදහස. ඒ කියන්නේ ඇතිවීම ස්වභාව කොට ඇති හැම දෙයක්ම නැතිවීම ස්වභාව කොට පවතිනවා. ඇති වෙන හැම ධර්මයක්ම නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි කියලා දැක්කොත් හොඳට බලන්න. අන්න ඒක දැක්කොත් ආන්ගේ දැක්මට කියනවා විරජං වීතමලං ධම්මචක්කු. කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති ධම්ම. කෙලෙස් දූවිලි නැති, කෙලෙස් කුණු නැති පිරිසිදු ධම්ම ඇත කියලා මතක් කළේ ඔන්න ඔය නිර්වාණ දර්ශනයට. ඒ නිර්වාණ දර්ශනයට හසු වෙන්නේ මොකක්ද? දකින්නේ මොකක්ද? හට ගැනීම ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දැක්කෝ. ඔන්න දැන් අපි දන්නවා හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දැකීම තමයි පිරිසුදු ධම්මය. මොකද මේ ධම්ම හැට කියනවා චක්කුම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි. ඒ ධම්ම හැ පහළ වුණාම දහම් චක්‍රසේ පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, ආලෝකය පහළ වුණා, විද්‍යාව පහළ වුණා කියලා කියනවා. විද්‍යාව උපහදව විඥාන නිරෝධ. විද්‍යාව උපංකල්ය අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව නිරෝධ කර්ම නැහැ. සංකාර නිරෝධ විඥාන නිරෝධ. මතු ප්‍රතිසන්දිය සඳහා විඥානයේ පිටවෙනීමක් වෙන්නේ නැහැ. ඉපදුනේ නැත්තම් මත්ති ජරා මරණ නැහැ. උත්තර ටික එකටම තියෙනවා. එතකොට මතු ජරා මරණ දුක නොවෙන්නට කර්ම රැස් නොවෙන්නට ඕනේ. කර්ම රැස් නොවෙන්න අවිද්‍යාව නැති වෙන්නට ඕනේ. අවිද්‍යාව නැති වෙන්න විද්‍යාව උපදින්න ඕනේ. විද්‍යාව කියන්නේ මොකද්ද? යම් කිංචි සම්දේ තමයි සම්බන්ධ නිරෝධය. කාගෙන්වත් ඕනේ උත්තර දෙලෙන්න තියෙන එකෙන් එක හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දැකීමයි විද්‍යාව. හරි, දැන් අපිට විද්‍යාව කියන්නේ හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා දැකීමයි කියන උත්තරය ආවා. ඊට පස්සේ දැන් අපිට ආව ප්‍රශ්නයක්, මොනවද සමුදය ධර්ම කියලා කියන්නේ? හටගත්තු දේවල් කියලා කියන්නේ මොනවටද? කුමක හටගත්ත දේද ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්ක යුත්තේ? ඒකටත් එළම අපි ගමු. සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩේ ජාති ධම්ම වර්ගයේ තවුරක් තියෙනවා. මේ ඍජු මොගලන්ට බලා ගන්න. මහන්නේ නොබලට මම සමුදය ස්වභාව කොට ඇති ධර්මය කියලා දෙන්නම්. මහන්නේ නොබලට මම සමුදය ස්වභාව කොට ඇති ධර්මය කියලා දෙන්නම්. මොකද ඍජුවම පෙන්නන එක. මහන්නේ මොකද්ද, මොනවද සමුදය ස්වභාව කොට ඇති ධර්මය? ඇතිවීම ස්වභාව කොට ඇති ධර්මය. මහන්නේ ඇසට පෙනෙන රූපේ, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ උපන්න සුවෝ දුක්ඛෝ නොදුක් නොසුව, ඒක නෝපේක්ෂාසගත වේදනාවක් වෙන මේ ඔක්කොම සමුදය ස්වභාව කොට ඇති ධර්ම. ඒ වගේම කනෙන් අහන ශේත්‍රයම, කනයි ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සේ උපන් ධර්ම. නාසයේ ගන්ධය, ඒ වගේම දිව මුල් කාරණාව කරගෙන, නාසය මුල් කාරණාව කරගෙන, කය මුල් කාරණාව කරගෙන, මනස මුල් කාරණාව කරගෙන මේ ස්පර්ශ ආයතන හයට ගෝචර වස්තු ඒ අරඹ උපදින චිත්තජයසික ටිකත් ඔක්කොම ටික මතක් කළා. මොකද්ද? සමුදය ධම්ම. මෙන්න මේ හැම එකක්ම නිරුද්ධයි කියලා දැක්කොත් තමයි අන්‍ය දර්ශනය ඔයගොල්ලන්ට අසංකතේ හම්බ වෙන්නේ. ඒ නිවන සංකතද අසංකතද?
අසංකතයි. හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච එකක්ද නැති එකක්ද? නැති එකක්. ඇහැ හේතුන්ගෙන් හටගත් එකක්, සංකතයි. එහෙනම් ඒ ඇහැ නිවන තියෙනවද? තියෙන්න පුළුවන්ද? බෑ. ඒ විදිහටමයි සංකත කිසිවක් නැති අසංකතේ හම්බ වෙන්න නම් සංකත සියල්ලෙන් ඔබේ මනස මිදෙන්නට ඕනේ. ඒ කියන්නේ හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙන බවක මනසට දැක්මක් තියෙන්නට ඕනේ. එතකොට හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දැක්ක යුතුයි. මොනවද හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දැක්ක යුත්තේ? මේ අපි පරිහරණය කරන ස්පර්ශ ආයතන 6ත් ආයතන 6 තියෙන සියලු අත්දැකීම් ටික. දැන් අපි බලමු ඒ හටගත් ආයතන නිරුද්ධ වෙනවා කියලා අපිට පෙනෙනවා නම් ඒකට කියනවා මොකද්ද? නිවන් දැක්ක, නිවන් දකින්නවා කියලා. දැන් අපිට පෙනෙනවද නිවන් දැක්ක හැකිද කියලා බලමු අපි. ඔගොල්ලෝ පිටුතු ඇහෙන් යම් කිසි රූපයක් දැක්කොත් ආපහු යනකොට දැකපු රූපේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙනෙනවද? ඇති බවට හම්බ වෙනවද? දැන් ඔබතුමාලා ඉඳලා හෝටලේ තියනවා කියලා දැනෙනවා. දැන් අන්තිමට දැකපු නිමිත්ත දැන් එහෙම සිහි කරන්නවත් එකක් නැහැ කියලාද දැනෙන්නේ? තියනවා කියලා. තියනවා කියලා. හටගත්ත දේ ඇති බවටද එතකොට හම්බ වෙලා තියෙන්නේ නැති බවට? ඇති බවට හම්බ වෙලා නම් අපිට නිවන පෙනෙන්නේ හටගත්ත දේ නැති වෙනවා කියලා පේනවද? දැන් ඔබතුමාලා මෙතෙන්ට ආපු වාහනේ තියනවා කියලාද දැනෙන්නේ නැහැ කියලා? තියනවා කියලා. එතකොට මේ දැකපු සිද්ධිය අතීතයි. දැකපු ඇහැ දැකපු රූපේ සමුදය ස්වභාව කොට ඇති එකක්. ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන. ඔබේ මනසට ඒ නිරෝධය පේනවද? නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අද නිවන පේන්නේ නැහැ. නිවන් දැක්කනම් හටගත් දේ නිරුද්ධයි කියලා මෙහෙම සිහි කරනකොට ඒ ධර්මයේ නිරුද්ධයි කියලා අසංකත ගතියෙන් හිතට හසු වෙන්න ඕන මිසක ඇති බව තුළ හිත රැඳෙන්න පුළුවන්ද? බෑ. සංකත කිසිවක් හසු වෙනවා නම් ඒක නෙමෙයි. හොඳයි අපි කතා කළොත් සද්දයක් ගන්න. සද්දයක් ඇහුණු සද්දය අපිට තියනවද නැති වෙනවද? නැති වෙනවා කියලා පේනවා. හොඳයි. නැති වෙනවා කියලා පේනවා නම් කවුරු හරි කෙනෙක් බැන්නොත් අන්න අරකි තමයි මට එදා බැන්නේ කියලා හිතෙනවද නැද්ද? එහෙනම් ඉතින් නැති වුණා නම් එහෙම තරහ ගන්න බෑනේ. බැනුම් ආපු එක. නැති වෙලා නම් ඕගලන්ට බැනපු දොස් කියපු අය කවදාවත් මේ ලෝකේ හම්බ වෙයිද? එහෙනම් සද්දේ ඕගලන්ට නැති වෙලාද? එහෙම ඇහුණු සද්ද නැති නොවුණු නිසායි තරහ කට්ටිය බැනපු අය ඕගලන්ට ඉන්නේ. හොඳ කියපු අය ඕගලන්ට ඉතුරු වෙලා තියෙන්නේ. සැප දුක් විඳින්න ආයතන ටික හැදිලා තියෙන්නේ. ඒ වගේ හිතෙන් මොන හරි දෙයක් සිහි කරන්න. සිහි කළොත් සිහි කරපු දේ සිහි කිරීම පස්සේ නැති වෙනවා කියලා තේරෙනවද? සිහි කරන දේවල් තියෙනවා ඉන්නවා කියලා තේරෙනවද? තියෙනවා ඉන්නවා. අනෙක් නාසයට දිවට ශරීරයටත් එහෙමයි. රස බින්දුත් ලුණු රස කියලා එකක් තියෙනවද නැද්ද ඔයගොල්ලන්ට? තියෙනවා. හොයාගෙන යන්න බැයිද? පුළුවන්. එතකොට සුවඳ දුගඳ පිච්චමල් සුවඳ රෝසමල් සුවඳ කියලා එකක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක හොයාගෙන යන්න බැයිද? පුළුවන්. කයට ලැබුණු ස්පර්ශයන් ගත්තොත් අහවල් කෙනා යගේ හැප්පුණේ අහවල් දේ යගේ හැප්පුණේ කියලා Tamanට කයට ස්පර්ශ වෙච්ච තැන් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ හිතන මේක ඔයගලන්ට හොයාගෙන යන්න පුළුවන්. පුළුවන්. එහෙනම් සමුදය ස්වභාව කොට ඇති සියලු ධර්ම ඔයගලන්ට නිරුද්ධ වෙනවා කියලා පෙන්නලා තියෙනවද? නැහැ. ඒ කියන්නේ එහෙනම් නිවන් දැකලාද?
පිරිසිදු දහම් නැහැ පහළ වෙලාද? නැහැ. එහෙනම් නිවන් දැක්කේ නැහැ කියන එකට සාක්ෂියක් අපේ ජීවිතේ. හැබැයි දැන් අපි නිවන දන්නවා. මොකද්ද? මේ දකින්න අහන අපි ලැබපු හැම අත්දැකීමක්ම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. අපි දැනගත්තත් නැතත් කන්නාඩියකට එපුණොත් අපි දැනගත්තත් නැත තහකට යනකොට කැඩපතේ ඡායාව නැති වෙනවමනේ. ඒ සඳහා අපිට කළ යුතු කිසිවක් නැහැ. අපි දැනගත්තද නැති වෙනවා. ඒ වගේ අපි එහෙම මේ රූපයක් දැකලා අහකට යනකොට මේ ශේත්‍රෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා සිද්ධියක් තියෙනවලු. සබ්බං තං එසියල්ල නිරෝධ ධම්මං නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි අපිට තාක්ෂණය නැහැ. අපි එතෙන්ට මනස අරගෙන ගිහිල්ලා නැහැ. අපේ මනස තියෙන්නේ මොකද්ද? භවයේ ඇතුලේ මේ ඇති බවට තියෙන ස්කන්ධ ටික ඇතුලේ නිවනක් හොයනවා අපි. ලෝකේ ඇතුලේ ලෝක නිරෝධයක් ගවේෂණය කරනවා අපි. නමුත් හොඳට මතක තියාගන්න මේ ලෝකේ සකස් වෙන්නේ ඇහැ කන දිව නාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ කියන මේ ටික එකතු වීමෙන් තමයි ලෝකය හැදෙන්නේ. ඔය ටික නිරුද්ධ තැනක ලෝකේ පනවන්නදයි ලෝක නිරෝධයක් පනවන්නේ. ලෝකයේ දුක මේ ආයතන ටික ඇතුලේ ලෝක නිරෝධයක් හොයන්න එපා. එතකොට හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක නිවන බව මගේ පෞද්ගලික අදහසකින් නෙමෙයි මම ඔයගලන්ට පෙන්වන්නේ පෙළ දහම තියෙන කරුණු ටික පෙන්නලා. ඒක අද ඒ පිරිසුදු දහම් ඇහැ ඔයගලන්ට නැහැ. නිවන ඔයගොල්ලෝ දැක්කේ නැහැ. විද්‍යාව ඉපදුනේ නැහැ කියන එක ඔයගොල්ලෝමයි කිව්වේ. දකින අහන හැම දෙයක්ම නැති වෙනවා කියලා පෙනෙන්නේ නැහැ කියලා. ඒකට සාක්ෂියක් අද අපි මෙහෙම ජීවත් වෙනකම මට ඕන විදිහට දුවලා පැනලා කෙලෙස් වශයෙන් හැසිරෙන්න ශේත්‍රය හැදිලා තියෙන්නේ. දකින අහන හැම දෙයක්ම එකතු වෙන නිසා. ඔන්න දැන් අපි දෙවනි අදියරට ආවා. පිරිසුදු දහම් නැහැ දැක්ක හටගත්ත දේ නිරුද්ධ වෙනකොට දැකීම නිවන. ඊගාට දෙවනි අදියරට මොනවද හටගත්ත දේවල් සමුදය ස්වභාව කොට ධර්ම කියලා මේ ස්පර්ශ ආයතන ආය ඇතුළත්ව සංකත සියලු ටික. ඊට පස්සේ බලමු හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා පේන්නේ. ඇයි අපිට පේන්නේ නැත්තේ? දැන් ඊගාට බලමු දෝෂේ මොකක්ද කියලා. අපි එකින් එකට මේක හදාගන්න තැනට දැන් අපි බලමු හටගත්ත දේවල් නිරුද්ධ වෙනවා කියලා ඇයි අපිට පේන්නේ නැත්තේ? ඒකට කියනවා මොකක්ද? භවය කියලා. භවය නිසා නිවන පේන්නේ නැත්තේ. භවය තිබුණොත් නිවන නැහැ. නිවන් දැක්කොත් භවය හිතෙන්නේ නැහැ. ওই දෙක එකට තියෙන්නේ. ආලෝකය යඳුරයි දෙක එකට නැහැ. ආලෝකය තිබුණොත් අඳුර නැහැ. අඳුර තිබුණොත් ආලෝකය නැහැ. භවයේ යන්තනක තිබුණොත් හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ නැහැ. හටගත් දේ නිරුද්ධයි කියන එක දැක්කොත් භවයේ හැදෙන්නේ නැහැ. භව දුක විඳින්න වෙන්නේ. දැන් නිවන් දැක්ක නැති හින්දා අපිට භව දුකක් තියෙන්නේ. මොකක්ද භව දුක කියලා කියන්නේ? භවය කියලා කියන්නේ. ඔයගොල්ලෝ මෙහෙම ඉන්නකොට අම්මලා තාත්තලා නංගිලා දුවලා පුතාලා ගෙවල් දොරවල් ලංකාවල් පිටරටවල් කියලා යම්තා වටපිටාවක් ඇති බවට අපිට දැනෙන කමක් තියනව නේද? ඒකට කියනවා භවය කියලා. උදාහරණයක් ගත්තොත් කුමන හෝ අරමුණක් Taman හිතින්ම සිහි කළොත් ඔබට කිසි වෙලාවක ඔබේ සිතින් රූපයක් සිහි කරගත්ත සිතින් සිතුවිලි ටිකක් ඉපැද්දුවා කියලා ඔබට අහසු වෙන්නේ නැතුව බාහිර වස්තුවක් සිහි වුණා බාහිර වස්තුවක් සිහි කරගත්තා කියන ගතියට ඔබේ මනස නමනවා. අන්නේ මනස බාහිරට නමන ගතියටයි භවය කියලා කියන්නේ. සැබෑවටම දැන් ඔබට පුළුවන් ඕනම දෙයක් සිහි කරන්න. සිහි කරන එකේ කෙලෙස් නැහැ. සිහි කරන්නේ සති කියන චෛතසිකයේ හැකියාව. රහතන් වහන්සේලාට සිහි කළ හැකි.
නමුත් දෝෂයක් තියෙයි. සිහි කිරීම හෝ මතකය හෝ නෙමෙයි දෝෂය. ඒ සිහි කරනකොට සිහි කරනවා කියන සිද්ධිය තුලට ඔබ නොහිටින එක. පිරිසිදු වර්තමානයක සිතෙන් දැකපු නිමිත්තක් සිහි කළ හැකියි. අපි මතක් කළොත් දවල් කාපු කෑම ගන්න දෙන්නේ. කනකොට බත් ගන්නත් දකින්න දෙන්නේ. දැන් බත් ගන්න දැන් සිහි කරන්න පුළුවන්ද නැයිද? පුළුවන්. දැන් එහෙම බත් ගන්නත් මේ කොහොමද තියෙනවද? නෑ. එහෙම එකක් තියෙන්න ඕනේ සිහි කරන්න නේ. මොකද සත්‍ය කියන චෛත්‍යයේ හැකියාව. අපි එහෙම සිහි කරද්දී ඒ දේ තියෙනවද? නෑ. නැති වෙලා නිරුද්ධ වෙලා නේ. එතකොට ඒ වගේම දැන් ඔබතුමියලා ඉන්න හෝටලේ සිහි කරන්නේ සිහි කරනකොට දවල් කව වත් ගන්න මෙහෙන යනම සිහි කළ හැකි වගේ දැකපු දර්ශනේ ඉතුරු නැතුවම නැතිවල නමුත් සිහි කළ හැකි. නමුත් සිහි කරනකොට ඔබට සිහි කරන කම නිරුද්ධ වෙච්ච දෙයක් සිහි කරගන්නවා කියන කම පෙන්වන්න නැතුව ඇති දෙයකට හිත නමනවා. බාහිර තියෙන දේකුයි සිහි වුණේ කියලා කිසි වෙලාවක සිතින් චිතුවිලි ටිකක් උපද්දවා කරන වැඩක් Taman තුලම ඉපද අනිච්චවත සංඛාර උප්පාද වය ධම්මන උපච්චිත්වා නිරුද්ධಂತಿ කියන ටික පේන්නේ නැහැ. සිහි වෙන අරමුණක් ගානේ බාහිර කෙනෙක් බාහිර දෙයක් සිහි කරන්නේ කියලා ඔබේ මනස බාහිරයට නමන ගතියටයි භවය කියලා කියන්නේ. ඒ ගතිය ලක්ෂණ ටික නිසා හැදුණු ශේත්‍රයටයි භවය කියලා කියන්නේ. මෙහෙම ඉන්නකොට ඔයගලන්ට තියෙනවා රස්සාවල් කරපු තැන් අය මේ පුච්චර ශේත්‍ර තියෙද මේ ඔක්කොම ටික එකතු වෙලා අපි අතීතයේ හඳුනගෙන තියෙන හැටි වැරදි. අපි හිතාගෙන ඉන්නවා අපි දන්නවා අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච එකක් කියලා අහලා තියෙනවානේ. අතීතේ නිරුද්ධ වෙලා. හැබැයි අපි අතීතයේ හඳුනගෙන තියෙන්නේ කොහොමද කියලා දන්නවද? දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා කාලය විතරක් ගෙවිලා ගියා වගේ තැනක. අතීතයේ අපි හඳුනගෙන තියෙන්නේ කොහොමද? දැකපු දේවල් තියෙනවා, අහපු අය ඉන්නවා, කළ කී දේවල් ඔක්කොම වස්තු ටික තියෙනවා. හැබැයි කාලය විතරක් ගෙවිලා ගියා වගේ තැනක. නමුත් එහෙම නැහැ. අතීතේ නිරුද්ධයි කියන දැකපු සිද්ධාන්ත නිරුද්ධ වෙලා, අහපු සිද්ධීන් නිරුද්ධ වෙලා. නමුත් ලෝකය අවිද්‍යාවෙන් සකස් වෙලා කියලා කියන්නේ මැරිච්ච අතීතයේ ඇති බවට පෙන්වන කම. තුලින් ලෝකය හැදිලා තියෙන්නේ. නූපන් අනාගතයේ ඇති බවට පෙන්වන කම ලෝකය හැදිලා තියෙන්නේ. ලෝකය කියන්නේ මායාවක්. විඥානය නැමැති මායාකාරය හදන එකක්. හරි දැන් අපි බලමු නිවන නොදකින්න හටගත් දේ නිරුද්ධයි කියන එක නොදකින්න තියෙන ප්‍රධානම සාක්ෂිය කරුණ තමයි භවය. භවය කියලා කිව්වේ ඔහොම ඉන්නකොට ඇස් දෙක වහගත්තොත් මේ වටපිටාව තියෙනවා කියලා තේරෙනකම ඒත් භවය. තමන් අහපු දැනගත්ත නෑදෑයෝ ගෙවල් දොරවල් පුංචි කාලේ ඉඳන් සිද්ධි තිබුණා හෝ තියෙනවා හෝ තියෙයි හෝ කියන තැනකින් ලෝකේ තුන් කාලයක් තැනකින් ඇති බවටම හම් වෙන කමට කියනවා සිහි කරන සිතුවිල්ල තුල සිත නොරැදී බාහිර වස්තුවකට හිත නමන ගතිය චේතනා භව මේ චේතනා සිතින් පමුණන ගතියටයි භවය කියලා කිව්වේ. ඔය ගතිය උගලන්ගේ මනස තුල තියෙන තාක් නිවන් දකින්න බෑ. නිවන පේන්නේ ඇති බවට හම්බ වෙනවාමයි. නොදන්නා දෙයක් හම්බ වුණේ නමුදු ඒකද දැනුමට එකතු වෙනවා මිසක නැති බවට පේන්නේ නැහැ. ඔයගලන්ට දැන් මම කිව්වොත් මෙතන ඉඳලා මගේ කුටියේ ඇතුලේ තියෙන්නේ මොනවද කොහොමද බඩමුට්ටු තියෙන්නේ කියලා සිහි කරන්න කිව්ව පුළුවන්ද සිහි කරන්න? බෑ. මේ ආරණ්‍ය කුටිකේවල් තියෙන හැටි සිහි කරන්න කිව්ව පුළුවන්ද සිහි කරන්න? බෑ. නමුත් ඔයගොල්ලෝ රවුමක් ගිහිල්ලා ඇවිල්ලා බලලා උතන ඉඳගත්තොත් පුළුවන්ද බැයිද? පුළුවන්. ඉස්සෙල්ලා බලන්න එහෙම සිහි කරන්න බෑ. ඔන්න ඒ බඳු නිමිත්තක් නැතිකම මනස ප්‍රබෝධසරයි. නමුත් ඔයගොල්ලෝ දැක්ක ඇහැ පරිහරණය කළ දෝෂෙ විතරයි තිබුණේ. ඇහෙන් රූප දැක්ක විතරයි. ඇවිල්ලා ඉඳගත්තට පස්සේ දැන්
අහවල් තැන කුටියක් තියෙනවා, අහවල් තැන මෙහෙම කුටියක් තියෙනවා, ස්වපනස කාමරේ මෙහෙමයි කියලා හිතන්න පුළුවන් නිමිති ටිකක් එකතු වෙනවා. ඒකයි ආයතන ටික ඇහැ පරිහරණය කරන වාරයක් ගන්න ඔබගේ විමානය ලොකු වෙනවා. භවය හැදෙනවා, ලොකු වෙනවා. කන නාසය පරිහරණය කරන ගානේ නිවන වෙනකොට භවයේ ක්ෂේත්‍රය ලොකු වෙනවා. ඒකෙන් මම මතක් කළේ මේ තියනවා ඉන්නවා කියලා දැනෙනකම අපේ මනසෙන් හදාගත්ත මනස නිසා හැදිච්ච සිද්ධියක්. අපි භව දුකක් විඳිනවා කියලා කියන්නේ දැන් හිතා දුක් විඳින්න පුළුවන් අම්මා ගැන, දරුවා ගැන, වැඩපොළ ගැන, යාළුවා ගැන, යාළුවා කියපු දේ ගැන, කරපු දේ ගැන ඕනතරම් ඔක්කොම සිද්ධාන්ත ටික මනෝමමයි. ඒ බඳු නිමිත්තක් ඕගලන්ගේ මනසට හදපු ආයතන ටික නිරුද්ධත් වෙලා. හරි දැන් අපි ඊගාවතිරට යමු. මේ භවය හැදෙන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්නේ ලෙහා ගන්න නම් එකින් එකට යන්න අපි. මේ විදිහට දැන් භවයේ දිනක නිවන පේන්නේ නැහැ. භවය හැදෙන්නේ කොහොමද කියලා ගත්තොත් උපාදානය නිසා. මොකක්ද උපාදානය? තෙම්මුතුන් ගත්තොත් අද දවසේදී රත්තරන් රෙදි මුතුමැණික් වාහන ඉඩම කියලා ගත්තොත් අවංකව තමන්ගේ පැත්තෙන් බලන්ද ඒ වගේ වටිනාකමක් දැනෙනකම තියනව නේද තමන්ට? ඒකට කියනවා කාම උපාදානය කියලා. ඒ වස්තු වටිනාකමක් දැනෙනකම තමන්ගේ පැත්තේ තියෙන්නේ. අපි කියමු දරුවෙක් ගන්න, දෙමව්පියෝ ගන්න, ඥාතිවරයෙක් ගන්න, ඒ අයට ආදරය සිනහද කියලා දැනෙනකම ගන්න. ඒ වගේ නිමිත්තක් ගත්තම උපාදාන කීපයක්. දරුවා කියලා පුද්ගලයෙක් හැටියට දකින්න තැන අත්වාද උපාදානයි. දරුවට කැමති කෙනෙකුට කාම උපාදානයි. සත්‍යයක් හැටියට දකින්නට ditthi උපාදානයි. දරුවට කැමති කෙනෙකුට උපාදාන කෙලෙස් 3-4ක් ගොච්චකයක් පොකුරා. මෙතන තියෙන දේ තමයි වස්තු වල වටිනාකම, සවිඥානික අවිඥානික වස්තු ටිකේ වටිනාකම ඕගොල්ලන්ගේ මනසේ නොගෙවෙන තාක් දැනෙනකම ඇතිතාක් භවය හැදෙනවා. භවය හැදෙන තාක් නිවන පේන්නේ. නිවන නොපෙනෙන තාක් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙන තාක් ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙනවා. ඒ තාක් ජරා මරණ දුක ඉස්නේ. ඊට පස්සේ උපාදානයට හේතුව මේ එකක්වත් පොතට සීමා වෙන්න බෑ. තමන් තුල සහේතුක තියෙන gati ටික හඳුනා ගන්න. මේ එකදු ගතියක් හෝ තමන් හදා නොගන්න තාක් නිවන් දකින්නේ නැහැ. ඒිට මෙහා අපි බොරු කරන්නේ එහෙමනම්. අපිට ඕනේ සංකල්පයක් තුළ පැටලෙන්න මිසක ඇත්තටම අපිට විමුක්තියක් අවශ්‍ය නැහැ. හොඳටම දන්නවා හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා දැකීමමයි දුක් දුක්නස් නැති ස්කන්ධ ඉතුරු වෙන්නේ අසංකතය පෙනෙන්නේ. ඒක පෙනෙන්නේ නැත්තම් දෝෂය දන්නා මොකද්ද භවය? භවයේ දුරු වුණොත් භව වැස්ම අයින් වුණොත්මයි නිවන පෙනෙන්නේ. අන්න භව වැස්ම අයින් කරන්න වෙහෙතෙන්න ඕනේ උපාදානය අයින් කළොත් භවය අයින් වෙනවා. දැන් මේ වස්තුන්ගේ කෑදරකම දැනෙනකම වටිනාකම තේරෙනකම උපාදානය කුමක් නිසාද? තණ්හාව නිසා. දැන් ඔන්න ඔබට යමක් කළ හැකි දැනකට ඇවිල්ලා. යෝ තස්සායව තණ්හාය අශේෂ විරාගෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්තියනාලයෝ. ඒ තුන් ආකාර තණ්හාව ඉතුරු නොකොට නැති කරන වැඩ පිළිවෙලක් ඔබ කරන්නේ නම් ඔබට වෙහෙසක් නැතුවම වටිනාකම ගෙවේ. වටිනාකම ගෙවුනොත් භවය අයින් වෙයි. භවය අයින් වුණොත් හටගත දේ නිරුද්ධයි කියලා නිවන දකි. දැන් අපි සහේතුකව බලමු කොහොමද තණ්හාව ගෙවන වැඩ පිළිවෙල කරන්නේ. සහේතුකව හරියට නිකන් අපි කිව්වොත් මේ දරුවට මට ආසයි දෙනවා. ආදරේ මගේ දරුවට. තණ්හාව කියන එක කෙලෙසක්. එහෙනම් ළමයි ඔබ ඵලයන් ගෙදර කියලා අපි ගෙදරින් ඵලයන් කියලා ළමයි එලවන්න පුළුවන්ද? දැන් හැම එලෙවෝ කියලා හරියනවද? හරියන්නේ නැහැ. එහෙනම් වෙහෙසක් නැතුව තණ්හාව අතහැරෙන ක්‍රමය මොකක්ද? තණ්හාව අයින් වෙන උපාදාන කියන උපාදාන අයින් වෙන භවය අයින් වෙන ක්‍රමය මොකක්ද? කියන කොහා ගන්නට ඕනේ. ඒකට තියෙන එක දෙයක් තමයි පංච උපාදාන ස්කන්ධය පිළිසිත දකින්න ඕනේ. ඒකට මම ගොඩාක් ශේත්‍රයක් තියෙනවා. නමුත් මම කෙටි ක්‍රමයක් ඔයගලන්ට කියලා දෙනවා.
හැබැයි ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක අලුත් වැඩිය කරගන්න දක්ෂ වෙන්න. එකතු කෙටි ක්‍රමයක් කියලා දෙනවා මේ ටික කරන්න කළොත් තණ්හාව අඩු වෙලා උපාදානය අඩු වෙලා භවය අඩු වෙලා හටගත් හැම දෙයක්ම නිරුද්ධයි කියලා නිවනක් දැකලා විද්‍යාව ඉපදලා අවිද්‍යාව නිරුද්ධ කරලා කර්ම නැති කරලා ඉපදීම නැති කරනවා කියන තැනට එනවා. වෙනදත් නම් මේ ටික කියලා දෙන්න මේ දැන් කියන හදන ටික කියලා දෙන්න වටපිටාවක් කාලයක් අවශ්‍ය නම් කාල වෙලයි මෙලා හින්ද මම ත්‍රිතියෙන් හඳුන්වලා දෙන්නම්. හැබැයි මේක ඕලාරික නිමිත්තක් විතරයි. මේ තුල ඔයගොල්ලෝ දක්ෂ වෙන්න නම් මේක කරන්න පුළුවන් වෙන්න නම් තව ඔයගොල්ලෝ මේ පෙන්වන කරුණ දක්ෂ වෙන්නට ඕනේ. හරි මෙන්න මේකයි දැන් මම ඔයගොල්ලන්ට දෙන වැඩේ නිවන් දකින්න. මොකක්ද? ස්පර්ශ ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ කියන පංචායතනේ පැත්තකට තමයි ඒ තුල ඇත්තටම විපාක ටිකක්. ඒක පිළිසිතුයි. රාග නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ, කෙලෙස් නැහැ, ක්ලේශ අනුසේවත් නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ හිත ගැන වග බලා ගන්න විතරයි. මනෝ විඥාන සම්පස්සේ ගැන වග බලා ගන්න විතරමයි තියෙන්නේ. උන ආයතන ටිකේනු අනිත්‍ය කෝගලම්ව හදයි. එක තැනක් විතරයි ඔයගොල්ලන්ට රැක ගන්න වග බලා ගන්න තියෙන මොකද්ද? සිත. ඒක කරන්න උපායක්. අපි නිකමට කියමු ඔයගොල්ලෝ රස්සාවක් කරනවා නම් හැම වෙලෙම හිත රකින්න බෑ. අපහසුයි. හුරු වෙලා නැති නිසා. අපි ඒකට ආරම්භයක් ගන්නවා. අපි කොහොමද පැය භාගයක්. මේ පැය භාගයේ පුරාවට අපි ඉඳගෙන හිටියොත් කොච්චර සිතුවිලි දේවල් පහළ වෙයිද? මෙන්න මේ සිතට පහළ වෙන අදහස් වල ක්‍රම දෙකක් තියෙනවා. මේ සිතට පහළ වෙන නිමිති වල ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද? තමන් සිතුවිලි වලට යටත් වෙනවා, තමන් සිතුවිලි යටත් කරනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ඒ භාගයක් උගුල ඉඳගෙන හිටියෝ තමන්ව සිතුවිලි වලින් යට කළා. තමන් යට වුණා සිතුවිලි වලට කියලා කියන්නේ මොකේද? පැය භාගේ පුරාවට උපදින හැම විතරකයක්ම ඕගලන්ට ඇත්ත වුණා. ඇත්ත වෙනවා ඒකට ප්‍රතිඋත්තර බඳින මට්ටමකට ඕගොල්ලෝ පත් වෙනවා. ඕගලන්ට ඇලියෙන් ගැටින් දෙකටපත් නොවි ඉන්න බැරි මට්ටමට ප්‍රතිඋත්තර බඳින්න තරම් ඕගොල්ලෝ යට වුණා. පැය භාගයක් පුරාවට පහළ වෙච්ච හැම සිතුවිල්ලකින්ම ඕගොල්ලෝ යට කළා. සිතුවිලි වලින් ඕගොල්ලෝ යට කරනකොට අවිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක තමයි හැදෙන්නේ. ඒ කියන්නේ ලෝභය කියන තණ්හාව තමයි හැදෙන්නේ. ඒ විදිහට හැදුනොත් උපාදානය වෙනවා, භවය හැදෙනවා, නිවන පේන්නේ නැහැ කියන එක නවත්තන්න බෑ. දෙවැනි එක ඔබට පුළුවන් ඔබ දක්ෂණා පැය භාගයක් පුරාවට හටගත්ත හැම සිතුවිල්ලක්ම යට කර ජීවත් වුණා. සිතුවිලි වලට යට වුණේ කොහොමද? අපි කියමු හැබැයි මේක යුද්ධයක්. මාර පරාජය කියලා කියන්නේ මාරය කියලා කියන්නේ සිතුවිලි පහළ වෙන්නේ ඇත්තම කරවල සජීවීව ඔබව ඒ තුලට ඇඳ ගන්නමයි. ඒ තුලට ඔබ ලව්වා සිතින් කිරින් රාග දේශ ඇති වෙන විදිහට සිතින් කිරින් කරවන මට්ටමටමයි අරමුණු සිහි වෙන්නේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. හොරතල් විදිහට එන්නේ මේ වෙලාවේ මේකට හිතුවේ නැත්තම් ඔක්කොම ඉවරයි වගේ තැනකින් තමයි. ඒ නිසායි මම ඔබට දැනට මතක් කළේ පැය භාගයක්වත් තියාගන්න ඕනේ. එතකොට ඔබට හිම්මක් වෙනවා. මේ පැය භාගය ඇතුළත මට රස්සාව ගැන වැඩපොලේ කුම එකක්වත් මම ගණන් ගන්නෑ. මේ පැය භාගෙදී. මොකද තාම ජීවිතයක් ගත කරන හින්දා දවස පුරාම ඔහොම කළ යුතුයි කියලා කිව්වොත් ඒක ප්‍රායෝගික නෑ. ඒ නිසා ඒ පැය භාගෙ පුරාවට ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නකොට කුමන හෝ දෙයක් සිහි වුණා. අපි අනිත්‍යයි කියලා හිතනවා කියන්නේ අනිත්‍යයි කියලා හිතන්නේ මොකක්ද? දැන් මේ සිතුවිල්ල පහළ වෙන්න. අපි දවල් දැකපු කෙනෙක්ව සිහි වුණා කියලා දැනගන්න පහළ වුණේ.
පහළ වෙනකොටම මේ කෙනෙක් සිහි වුණා කියලා සිතුවිල්ල මේ සිතුවිල්ලද මේ දැනුමද අනිත්‍යයි කියලා හිතනවා. අනිත්‍යයි කියන්නේ මොකටද? ඉස්සෙල්ලා යම මේ දේ සිහි වෙනකොට ඒක ඉස්සෙල්ලා සිහි වෙච්ච එක නෑ. තව ටිකක් කොච්චර ඇත්තටම සිහි වුණත් වෙන විතර්කයක් කරනකොට මේ විතර්කේ නෑ. ඒ නිසා හෝ අනිත්‍යයි. එහෙම නැත්නම් මේ සිතින්ම රූපයක් සිහි කරගත්ත නේද? බාහිර කෙනෙක් හම්බුණා නෙමෙයි. දැක්කපු දැන් වර්තමාන සිතින් දැක්කපු සිහි රූපයක් සිහි කරගත්තා. දැන් මේ සිතින් තමයි කාපු දේ සිහි කළා නේද? කාපු දේ දැක්ක නෙමෙයි. වැටෙන්න දෙන්නේ නැහැ බාහිරයට. කාපු දේ සිහි කරනවා කියන සිද්ධිය කරනවා දැන් වර්තමාන චිත්තජාතික හැම වෙලාවෙම බාහිරයට නැඹුරු නොවි තමන්ගේ සිතින් වර්තමානයේ සිතුවිලි ටික උපදින හැටි. එහෙම නැතිනම් රූපයක් නම් සිහි වෙන්නේ. සිතින් මේ දැකපු රූපයක් සිහි කරගත්තා. ඒත් බැයිනම් රූපෙට නැඹුරු වෙලා නම් ඒ රූපය සතර මහා ධාතුවේ සතිපට්ඨාන කායගත සතිය තියෙන හැටියට හරි පෙන්නනවා. මේ කුමන විදිහක හෝ ප්‍රතිඋත්තරයක් දීලා ඒක ඇත්ත වෙලා හිතින් කිරින් කරන මට්ටමට පත් වෙන්න නොදී එක පැය භාගයක් හිටියොත් ඔබට අඛණ්ඩව පැය භාගයක් ඉන්න පුළුවන් මුළු ජීවිතේ හැමදාටම වඩා වෙනසක් තේරෙයි. හැමදාම කළ භාවනාවට වඩා වෙනසක් තේරෙයි. එක පැය භාගයක්. නමුත් ඔබට ඉන්න නම් බැරි මේ පැය භාගයක්. මොකද මහා යුද්ධය කියලා කියන්නේ ඉච්ඡා දක්ෂයි කෙලෙස්. අපි දුබලයි. හැබැයි හොඳට මතක තබා ගන්න පුළුවන් ඔබට හඳුනා ගන්න පුළුවන්. පැය භාගයක් පුරාවට මාව කෙලෙස් වල යට කළා තිබ්බද මම කෙලෙස් යට කළාද කියන එක. මම දක්ෂයෙක් වුණාද දුබලෙක් වුණාද කියන එක ඔබට මේ හඳුනාගලා තිබුණොත් තනියම ඉන්න මොහොතක හඳුනාගත්ත හැකියි. මම මායාවේ පැත්තේද මේ පැය භාගෙ හිටියේ බුදුරජාන් වහන්සේගේ පැත්තේද හිටියේ කියන එක. සිහි වෙනදී ඇත්ත වෙලා සිතින් කියින් කළොත් දරුවා කියලා සිහි වෙනකොට මේක ඇත්තයි. ඇත්තටම ළමයා ඉස්කෝලේ වල ආවත් නැහැ. ඩ්‍රයිවර් මහත්තයා කණ්ඩ ගියලා ඒක ඇත්ත කරගෙන යනවා. එතකොටම සිහි වුණා වැඩකොල. ඇත්තටම අර ලියුම යවුවද දන්නේ. ඒක හරියට අත්නම් කෙරුවොත් දන්නේ. සල්ලි ටික ඒ විදිහට ඇත්ත වෙලා යනවා කියන්නකො. අන්න ඒ විදිහට යෝගව අරගෙන යන්නේ. හොඳට මතක තියාගන්න මේ විදිහට. මේ පැය භාගයක් තුළ මේ පැය භාගෙදී දරුවා කියලා සිහි වුණා. වැඩපොළ සිහි වුණා. ඥාතියක් සිහි වුණා. තමන්ගේ සිතින් සිහි කරගත නිමිත්තක් පමණමයි යාට. ඒ තුල නෑ ඇත්තටම කෙනෙක් සිහි වෙච්ච බව. දරුවා සිහි වෙච්ච බව. පොතක් සිහි වෙච්ච බව. පොතක් සිහි වෙච්ච එකයි දරුවා සිහි වෙච්ච එකයි භක්තිකාන සිහි වෙච්ච එකයි අතර සිතින් සිහි කරගත රූප මාත්‍රයක් විතරයි යාට. විතරකයක් විතරයි. ඒක සිහි කරනවා. සිතින් මේ සිතුවිල්ල උපද්දවගත්ත නේද? සිතින් මේ රූපයක් සිහි කරගත්ත නේද? එහෙම නැත්නම් රූපෙට මේක උපායක් ඈ. නැත්නම් මේ අනිත්‍යයි කියලා බලනවා. කොහොම අනිත්‍යයි කියලා බැලුවේ නිවන් දකින්න එහෙම නෙමෙයි ඈ. උපායක්. මොකද උපාය? ඒ විදිහට බලනකොට මේ සිතුවිල්ල ඇත්ත වෙලා තමන් ඊට සම්බන්ධව හිතින් කියින් කර ශේත්‍රේ නතර වෙන්නේ. ලෝභ දේශ දක්වා තමන් වර්ධනය වෙනක නතර වෙන්නේ. අපි අනිත්‍ය බලන්න කියන අනිත්‍ය බලුත් නිවන් දකින්නවා කියනවා. කායගත සතිය වඩන කායගත සතිය වැඩුත් නිවන් දකින්නවා කියනවා. කොහොමද කායගත සතිය වැඩුත් නිවන් දකින්නේ? කියලා දන්නවද? අහලා තියෙනවද? අපි දන්නේ නැහැ කවුරුත්. පෙනෙන රූපය ඔබට ඔබ හොඳට දිනුනොම ඇහැට පෙනෙන්නේ නුවණ ඉදිරියට එනවා. තාම ඔබ ඒ මතම දක්ෂ නැහැ. ඒ හින්දා ඔබට වෙනවා ඇහැ අතහැරලා මනසෙන් අභ්‍යාස කරන්න. ඔබට සිහි වුණා ලක්ෂණ කෙනෙක් නැත්තම් පුද්ගලෙක්. ඔබ කායගත සති ඒ රූපයේ කන බොන ආහාරයෙන් හැදෙන එකක් නේ. සතර මහා ධාතුන් කොන කොටස් දෙකක් නේ කියලා බලනවා. කියන්නේ මේ උපාය කොහොමද බැලුවේ? ඒ බැලුවා කියන්නේ ඒ නිමිත්ත පුද්ගලයේ කෙනෙක් වෙලා ඇත්ත කරගෙන ලෝභ දේශ දෙක දක්වා හිතන්න තියෙන ශේත්‍රය යතරින්නේ. එයා දන්නවා සිහි වෙනකොට මම මේ දහම් කරුණක් සිහි කළොත් රූපේ ඇත්ත බැලුවොත් ඇලෙන ගැටෙන දෙන්න දක්වා වර්ධනය වෙන්න සිතුවිලි වැල්ලයක් නැහැ. Taman හිතින් කියින් කරන්න පෙළකෙන්නේ නැහැ. එහෙම කරනකොට
විනේය ලෝකේ අභිජ්ජා දෝමනස පංචඋපාදානස්කන්ධ ලෝකේ ලෝභ දේශ දෙක හික්මෙන්ද උපාය කැටිලා මම මේ රූපේ බැලුවේ අනිත්‍ය බැලුවේ කියලා දන්නවා. ඇයි ලෝභ දේශ දෙක හික්මෙන්ද බලන්නේ? දන්නවා. එතකොට උපාදානය කියවෙනවා. මෙහෙම කළොත් මේ විදිහට අභ්‍යාස කළොත් තමයි කවදා හරි දවසක මේ වස්තු වල හරියට පැණි වලට ඇලුණු ඇඹලයක් වගේ වස්තු වල වටිනාකම දැනෙන ගතිය මනස අඩු වෙන්නේ. අඩු කරන්න බෑ. අඩු වෙනවා. ඒ උපාදාන ගතිය අඩු වුණොත් තමයි හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන භවය අතහැරෙන්නේ. ඒ ටික අතහැරනොත් යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ. එදාට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම පරිහරණය කරන්න පුළුවන් ඇහැක් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. කන නාසය දිව ශරීරයක් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. ඔබ දකින හැම දෙයක් ඔයගොල්ලෝ දන්නවද? ඇහෙන් දැකපු රූප එකතු වෙලායි ඔබට ඔබේ ඇහැ හදලා තියෙන්නේ කියලා. ඇහි ඇති බව ඔබට හදලා තියෙන්නේ කියලා. ඇහෙන් දැකපු රූප එකතු වෙලා කන ඇති බව හදලා තියෙන්නේ කියලා දන්නවද? නැතුව ඇති. තේන්නේ ඇහෙන හැම දෙයක්ම නිරුද්ධ වෙනකොට ඔබට ඔබ කියලා කෙලෙසෙන් පවත්වන්න පුළුවන් සිද්ධිය යතරන්නේ. මම කියන දේ ගැඹුරුයි හැබැයි සහේතුකයි. කල්ලා බලන්න. මේ තරම් මනාකොට දුක් ගෙවීමට යන ධර්මතාවයක් සහේතුක ධර්මතාවයක් තියෙනවා. හැබැයි ඒ ධර්මතාවයට අන්තිම සාධාරණය කරලා තියෙන සරල කෙටි ක්‍රමයක් විතරයි තියෙන්නේ. මොකද්ද? සිතුවිලි වලට යට වෙන්නේ නැතුව සිතුවිලි යට කරමින් ජීවත් වෙන්න මනස අභ්‍යාස කර දුරු කරන්න ඉච්චනයි. යුද්ධයක් කරනකොට යුද්ධේ දිනන්න පුළුවන් ආයුධ තිබුණු තරමට ආයුධ තියුණු ගතිය වැඩි කමට මාර පරාජයේදී ඔබට තියෙන ආයුධ තමයි ස්කන්ධ ධාතු ආයතන ගැන සතර සතිපට්ඨානය ගැන තියෙන දැනුම. සිහි වෙන නිමිත්තක් ඇත්ත කරගෙන හිතින් කියින් කරන තැනටපත් නොවි ඒක වටන්න පුළුවන්කම තියෙන කායගත සතියේ ඔබ ලබපු පන්නරියක් තියෙනවා. වේදනුපස්සනාව ගැන ඔබ ඉගෙනගෙන තියෙනවා. ඔබට සිහි වෙන අරමුණක් ඇත්ත වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔබ රූපය කනගුණ ආහාර දෙන කුණු පුරස් දෙක සත්පුද්ගලනවා සතර මහා ධාතුයි කියලා ඉගෙනගෙන නැත්තම් සිහි වෙන රූපේ පුද්ගල භාවයෙන් පිළිඅරගෙන සිටින් කියින් කරනවා විනා ඔබට යන්න තැනක් නැහැ වෙන. නිවන් මඟ මායාවේ ශේත්‍රයෙන් මිදෙන්න තියෙන එකම මඟ තියෙන සතිපට්ඨානේ විතරයි කායගත සතිය. ඒ නිසා හැම එකකම සහේතුක බවක් තියෙනවා. ඔබ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා නම් ඇයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්නේ? නිවන් දකින්න. කිව්වොත් ඒක සාධාරණ නැහැ. නම් කොහොමද අනිත්‍ය බලලා නිවන් දකින්නේ? මම රූපය අනිත්‍යයි කියලා බලනවා කියනකොට ඔබ දන්නවා මේ එකක් ගන්න. මම රූපය අනිත්‍යයි කියලා බලන්නේ උපායක්. මොකටද? විනීය ලෝකේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක හික්මන. ඒ කියන්නේ ඒ රූපේ පුද්ගලයේ කෙනෙක් වෙලා ඇත්ත වෙලා ලෝභ දේශ දෙක ඇති වෙන තැන දක්වා මගේ හිතින් කියින් වර්ධනය නොවෙන්න උපායක් කියලා මම මේ සිහි වෙන නිමිත්තට අනිත්‍යයි කියලා බැලුවේ. හරි අනිත්‍යයි කියලා බැලුවේ ලෝභ දේශ දෙක හික්මවා ගන්න තණ්හාව හික්මවා. ඇයි ඔබ තණ්හාව හික්මවා ගන්නෙ? එදාටයි මේ වස්තු කෙරෙහි වටිනාකම දැනෙනකම මගේ මනසක වෙන්නේ. මේව බදාගෙන විමුක්තියට යන්න බොහෝම සියුම් නිවිච්ච මනස හටගත දේ නිරුද්ධයි කියලා දකින්න එක. ඒකට අපි හිතාගෙන ඉන්නවා නම් අද දවසේ කියවල් දොරවල් කාර් පසුද්දාගෙන පටවගෙන මේවා යන්න. ඒක ඕනෙකම තියෙන මේ කෙලෙසේ හිතයි අපිට. ওই කෙලෙස අත්හැරුත් ඔය ද්‍රව්‍ය වැඩක් නැහැ අපිට. අද අපිට මේවත් එක්කම නිවන් දකින්න ඕනෙකම තියෙන්නේ මොකටද? ඒ වස්තු කියේ වටිනාකම දැනෙනකම හින්දා. ඔය වටිනාකම නොදැක්කොත් පාරේ තියෙන අසුචි ටිකක් ගත්තොත්
සුනකේ හරි කබරේ හරි දැක්කොත් උට හරි වටිනාකමක් කියදී. නමුත් ඒ වටිනාකම අපිට යෙදෙන නිසා ආරයට වගේ ගන්න ඕන කම කම් වෙනවද අපිට? බැරි වෙලා ඒ අරමුණ දකින්නකොට ආරයගේ මනසේ යෙදෙන වටිනාකම අපිට යෙදුනොත් අපිත්ෝ කරගෙන සංස්පේදා ගන්න නැති වෙයිද? කොච්චර අසීරු වුණත් වටිනාකම ගන්නවද නැද්ද? අපි කියු මේක අසුචි ගතයි උත්තටම. හැබැයි කෝටි ගන්නකට වික්කේ ගන්නවද නැද්ද? ගන්නවා. නමුත් අපි ඒ අරමුණ ගන්න නැත්තේ වටිනාකම දැනෙන්නේ නැති නිසා. හොඳට මතක තබා ගන්න මේ උපාදානය කියලා කියන්නේ මේ ද්‍රව්‍ය නෙමෙයි. ඒව වටිනවා කරලා පෙන්නන තමන්ගේ මනසේ තියෙන ගතිය. ඒ කියන්නේ මේ වස්තු අපිට උරුම කරගන්න වෙන ක්‍රමයක් නැති නිසා. අනිත්‍යයි කියලා බැලුවේ ලෝභ දේශ දෙක සංසිඳන තැන දක්වා මනස ගන්න. ලෝභ දේශ දෙක හික්මුවේ වෙන මුකුත් ඉඳන්නේ. ඒ ක්‍රමේ විතරමයි තියෙන උපාදානය කියන්නේ කාම උපාදානය වස්තුන් කෙරේ බලවත් ඡන්දේ බලවත් රාගේ බලවත් ඡන්ද රාගේ බලවත් කැමැත්ත ඩොලර් 100ක් කියලා දැක්කම තංගල් ගන්න හිතෙනකම පියල් 1000 5000 කුඩක් කියලා දකිනකොට වටිනාකම් පෙනෙනකම පොඩි ළමයෙක් දැක්කත් මම දැක්කත් එකයි අරයට වටිනාකම් පේන්නේ රහතන් වහන්සේට වටිනාකම් පේන්නේ මේ කඩදාසිය ගන්න අපි නිකන් හින්දා අපිට දැනෙන වටිනාකමයි කරා. ඒ වටිනාකම ගෙවන්නයි මේ තණ්හාව අයින් කරන්නේ. තණ්හා නිරෝධ උපාදාන නිරෝධ. ඒ වටිනාකම ඕගලගේ මනසේ ටික ටික අඩු වෙයිද ඒකේ ප්‍රතිඵල ලැබෙනව මොකේද? දැක්කපු අහපු දේවල් මනස තුල පුනා පුනා සිහි කර ඇති බවට ශේස්ත්‍රය හදන්නේ. භවය අදිනවා කියලා කියන්නේ තීව්‍ර සමාධියක් ඇති වෙනවා. භවය නැති වුණොත් කණ්ණාඩියෙන් අහකට යනකොට ඡායාව නැති වුණා කියලා දකින්න කිසිදු උත්සාහයක් අවශ්‍ය නැහැ. භවයේ ගෙවිච්ච මනසකට දැකපු දේ පෙනේ දැකපු දෙයට ඕන දෙයක් හිතයි ඕන දෙයක් ඒකක ගනුදෙනු කර අහකට යනකොට දැකපු දේ නිරුද්ධයි. ඒ හිතතු කියව කරපු දේ නිරුද්ධයි. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා කියලා කියන්නේ හිතින් කින් කරන්න බෑ කියන එක නෙමෙයි හිතින් කින් රැස් වෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා කර්ම රැස් වෙන්නේ. රහතන් වහන්සේට හිතන්න කියන්න කරන්න පුළුවන්. කුසල සහගත අකුසල සහගත හිතන් කින් කරන්නෙම නෑ මොකද ඒ මනස නිමිලා. ජීවත් වෙන්නම පරාර්ථය වෙන්නේ. එතකොට කුසල සහගත යමක් හිතුවත් ඒක කුසල කර්මයක් නොවෙන්නේ ඒ සිටින් කින් නිරුද්ධ වෙනවා. මොකද දකින දේ නිරුද්ධ වෙන නිසා හිතපු වස්තු ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මට මතක් කළේ හරියටම යමක් කරනකොට සහේතුකව මේක කරන්න සංකල්පයක් නෙමෙයි. මම නිවන් දකින්න යන්නේ මට නිවන් දකින්න ඕනේ. ඔගොල්ලෝ දන්නවා ජීවිතේ මම නිවන් දකින්නවා කියලා කියන්නේ මගේ මේ ස්පර්ශ ආයතන 6 නිරෝධයෙන් නිරුද්ධයි කියන එක දකින්න ඕනේ. හැබැයි අද මට පේන්නේ නැහැ කියන එකත් එතකොට අපි හඳුනගන්න තියෙන්න ඕනේ. නොපොන්නේ මේ දෝෂෙ හින්දායි. ඒ දෝෂෙ මෙහෙම එකින් එකට ඇවිල්ලා අන්තිමට පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කිව්වේ හැම දෙයක්ම ඇති බවට තියනවා ඉන්නවා කියලා සිහි කරන මනසට. අන්න එතන විතරක ඕගොල්ලෝ වග බලා ගන්න අර වම් එක සූත්‍රේ පෙන්නන්නේ රාට දුන්දාන දවල්ට ගිනිගන උභාරන්න කියලා. ඒ වගේ මේ උභාරණ එක විතරයි උගලන්ට කරන්න තියෙන්නේ. මේ සදා විදර්ශනා කරන්න කියලා බාහිර ආයතන ටික සිතාරා යන්න ඕනේ. පටන් ගන්න එක පැය කාලෙකින්. පැය කාලක් පුරාවට උපදින සිතුවිලි වලට මම යට වෙනවද? සිතුවිලි මම යට කරනවා. දෙකක් තියෙනවා. සිතුවිලි වලට යට වුණොත් මායාවේ පැත්ත තණ්හාව ඇති වෙනවා. තණ්හාව පිරෙන්නේ උපාදානය කරනවා. උපාදානය කරන්නේ භවය කරනවා. භවය කරන්නේ විද්‍යාව නැහැ. විද්‍යාව නැහැ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා සංකාර වෙනවා. සංකාරොත් විඥාන වෙනවා. කියන්නේ ප්‍රතිසන්දි. ඒ මොකද ජරා මරණයි කියලා ජරා මරණ දුක දක්වා. ඔබ මේ මොහොතේ සිතුවිල්ලට ඇත්ත කරගෙන හිතුවා කියන දේ විතරයි තියෙන්නේ. ඔබ නතර වෙලා තියෙනවා මුළු සංසාරෙම ජරා මරණයට හිමිකාරයෙක් වෙච්ච තැන. එන සිතුවිල්ල සිතට සිහි වෙන දෙයට
යට උන්නේ සිතුවිල්ල යට කළා. චිත්තචෛතසික ටික ඔසවපු රූපේ හෝ ඇත්ත බැලුවා. ඒ රූපේ ඔසවපු චිත්තචෛතසික ටික ගැන හෝ බැලුවා. කොමන හෝ බලලා ඒක ඇත්තදලා ප්‍රතිඋත්තර දෙන්නේ නැහැ තමයි. ඒක එක ගනුදෙනු කළේ නැහැ. සිහි වෙන නිමිත්ත එක්ක මම සම්බන්ධ වුණේ නැහැ. මං එක්ක නිමිත්ත තියාගත්තේ නැහැ. නිමිත්ත එක්ක මම ගනුදෙනු කළේ නැහැ. නිමිත්ත ඇත්ත සිහි කළා. ඒ හින්දා ලෝභ දේශ දෙක ඇති වෙන දක්වා මට හිතන්න වර්ධනය වෙන්න බැහැ. ඒ ක්‍රමයෙන් තණ්හාව නැති වුණා. තණ්හාවෙන් උපාදානය ආසාව අඩු වුණා. ඒකෙන් භවය නිරුද්ධ වුණා. භවය නැති වෙච්ච නිසා නිවන් දැක්කා. හටගත දේ නිරුද්ධයි කියලා දැක්කා. දැකපු එක විද්‍යාවක්. විද්‍යාව උපන්න කල්ලි අවිද්‍යාව නිරෝධයි. සංඛාර නිමිති මොකද දෙන්නේ හටගත් හැම දෙයක් නිරුද්ධයි කියලා දැක්කොත් නිවන මිසක ඉතුරු වෙන්නේ සංකත කිසිවක් කර්ම නිමිති හැටියට හම්බ වෙනවද? නැහැ. කර්ම නිරෝධේ විඥාන නිරෝධේ ප්‍රතිසන්දි වශයෙන් විඥාන තමයි නැහැ. ඉපදුනේ නැති ඉඳ ජරා මරණ උදු දුක් රැසෙම නිමාව. සිතුවිල්ල යට කළා පමණයි ඔබ අජරාමරකම තුල නතර වෙලා ඇති. දෙකයි තියෙන්නේ. මාර්ගයේ පැත්තට යනවද බුදුරජාණන් වහන්සේගේ පැත්තට යනවද සිතුවිලි වලට යට වෙනවද සිතුවිලි යට කරනවද කියලා අන්න එහෙම සහේතුකව කටයුතු කරන්න. ඉතින් පින්වතුන් මේ වෙලාවේදී බොහොම වටිනා ධර්ම කරුණු ටිකක් අහුවා ආගත්තා. ඉතින් හෙට දවසේදීත් කටයුතු කාරණා රාශියක්ම තියෙනවා. බොහෝ වටිනා පුණ්‍ය ක්‍රියාවක් සිදු කරගන්න මේ සිය ප්‍රාන්ත සෙනසුනට පැමුණේ විශේෂයෙන් අපේ තුමතරස් බුසිංහමෙතුමාගේ ජන්මදිනය සතුටුන මේ මොහොතේ එතුමාගේ ජීවිතයේ සැබවින්ම නිදුක් බව නිරෝගී බව සුවපත් භාවය ඇති කරවන්න පුළුවන් වටිනා හේතු ටිකක් හැදුවා. අපි ප්‍රාර්ථනා කළ පමණකින්ම යමක් වෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. නමුත් ඒ තුල ප්‍රාර්ථනා කළත් නොකළත් සහේතුකව සිද්ධ වෙන සිද්ධියක් හේතුවක් හදලා තියෙනවා. අපි හෙට දවසේ දන් දෙනවා. දන් දෙන්නාවේ. දාන්නේ කියලා කියන්නේ මොකද්ද? ආයුෂේ දන් දෙන එක. යෝ ආයුදායි බලදායි සුඛං වන්නං දතුනරු. යම් කෙනෙක් දන් දෙනවා කියලා කියන්නේ ආයුෂයේ දන් දෙනවා, සැපේ දන් දෙනවා, වර්ණයේ දන් දෙනවා, බලයේ දන් දෙනවා. ඊගොට තමන්ට බණ කියන්න දන්නේ නැහනේ. ඒ හින්දා තමන් විනය ස්වාමීන් වහන්සේ නමකට කියලා බණ කියවලා තරම් ඕගොල්ලන්ට අමූර්තය දන් දෙවුවා. එතකොට පටිභානයක් දන් දුන්නා. සැබවින්ම ඉදුබගේ ජීවිතයට ආයුෂේ වර්ණයේ සැපේ බල ලැබෙන හේතු ටිකක් හදපු නිසා හේතුඵල ධර්ම හෙට දවසේදී බොහෝ සෙයින්ම මේකේ ඵලය ඇතිවි. ඉතින් අහේතුක නැ සහේතුකයි. ඉතින් මේ වගේ තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් තමනුත් මත් වෙලා තමනුත් අකුසල කර්ම කරගෙන අනිත් අයට අකුසල කර්ම කරවලා අහිංසක සත්තුන්ගේ ජීවිතත් නැසලා අවිද්‍යාවෙන් හැසිරෙන මේ ලෝකයක් තුල බෞද්ධයෙක් හැටියට ජන්මදිනයක් සැමරිය යුත්තේ කෙසේද කියන එක ලෝකෙට අවවාද කරන ආදර්ශයෙන්මත් කරමින් තමන්ද නිවීමෙන් අනිත් අයද නිවීමට පැමිණ ප්‍රතිපදාවක් තුළ තෝරාගෙන සැබෑම බෞද්ධයෙක් තමන්ගේ ජීවිතේ වටිනා අවස්ථාවක් සමරන්නේ මෙන්න මෙහෙමයි කියලා ආදර්ශයකින්ම කටයුතු කළ ශ්‍රේෂ්ඨ අවවාද ආදර්ශයකින් පණිවිඩයකුත් ලෝකෙට ලැබුවා. ඉතින් මේ වගේ වටිනා සත්‍ක්‍රියාවක් රාශියක් සිදු කරගත්ත මේ මොහොතේදී කල්පනා කරගන්න එහෙනම් මේ අවස්ථාවේදී හැමදෙනාම පාල කරගත්තා මේ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ගේ ගෙවල් දොර රැකිරක්ෂා දීස්ථාන අධිකෘතු ශාසන මාමුකිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංග දිවේසුර වඩා වර්ධනය කරගනිමින් දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා හැමදෙනාම අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං